හරිද බං එතකොට අපි මේ යුනිට් එකට වෙනකන් කතා කළේ ප්‍රොසෙස් එකක බිහේවිය එක ගැන. හරිද? ඒක ප්‍රොසෙස් එකක් කොහොමද වෙන්නේ? ඒකට ඉන්පුට් එකේ චේන්ජ් එකක් දුන්නාට පස්සේ අවුට්පුට් එක කොහොමද වෙන්නේ කියලා. මේ ඉන්ට්‍රොඩක්ෂන් ෆීඩ්බැක් කන්ට්‍රෝල් කියන යුනිට් එකේදී කතා කරන්නේ බං එහෙම ප්‍රොසෙස් එකකට අපි කන්ට්‍රෝල් එකක් කරනවා. හරිද? අපි කන්ට්‍රෝල් ඉක්විප්මන්ට් එකක් සෙට් කරනවා. අපි මේකේ බලන්නේ එහෙම කන්ට්‍රෝල් ඉක්විප්මන්ට් එක සෙට් කළාට පස්සේ අපි මේක කන්ට්‍රෝල් වුණාට පස්සේ මේ කන්ට්‍රෝල් අවුට්පුට් එක මොකක්ද කියලා තමයි මේකේ කරන්නේ. හරිද බං? එතකොට මේ පින්තූරයේ මෙතන ඇඳලා තියෙන ප්‍රොසෙස් එකක් තියෙනවා. මෙන්න මේ දෙක ඔබලා දන්නවද? අර කසුන්ස කරේ මේ පැත්තෙන් තියෙනවා manipulated variable එක. මේ පැත්තෙන් disturbance එක තියෙනවා. මේ පැත්තෙන් output එක තියෙනවා. එතකොට disturbance එක කියන්නේ ආව අපි control කරන්නේ නැහැ. manipulated variable කියන්නේ අපි ආව වෙනස් කරලා තමයි එවන්නේ. හරිද? එතකොට බං මේකෙදි අපිට තියෙනවා සිස්ටම් වර්ග දෙකක්. හරිද? open loop system, closed loop system කියලා. හරිද? එතකොට එකක් open loop system අනිත් එක closed loop system. open loop system එකක් කියලා කියන්නේ මේ output එක controlling action එක මත depend වෙන්නේ නැත්තම්. කියන්නේ අපි මොකක් හරි control කරද්දී මේ control කරන action එක මත output එක depend වෙන්නේ නැත්තම් ඒකට කියනවා open loop system එකක් කියලා. හරිද? එතකොට closed loop system එකක් කියලා කියන්නේ බං මේ output එක controlling action එක මත depend වෙනවා නම් අපි කියනවා යාට closed loop system එකක් කියලා. හරිද? එතකොට මේක ඇවිල්ලා මේක සාමාන්‍ය අපේ process එක මේ තියෙන්නේ. හරිද? මේකේ මෙන්න මේ කැලේ ටික අමතක කරලා මෙන්න මේ ටික විතරක් හිතපන්කො මේ process එක තියෙනවා output එක. අපි මෙච්චර වෙලා කතා කළේ මෙන්න මේක. හරිද? එතකොට input එකක් එනවා process එක තියෙන. හරිද? input එකක් එනවා process එක තියෙන output එක. එතකොට මේ දක්වා කතා කළේ මේක. මේකෙදි කරන්නේ බං හරිද? අපි හිතනවා මේ මෙහෙම අවුට්පුට් එකක් ඕනේ කියලා අපිට. මේ YSP කියන්නේ Y set point එක. අපි set point එකක් තියෙනවා. අපිට ඕනේ මෙන්න මේ වගේ අවුට්පුට් එකක්. ඊට පස්සේ අපි මෙතන process එක හරහා ඇත්තම අපේ අවුට්පුට් එක මොකක්ද කියලා මැනගන්න measuring device එකක් දාලා. YM එක. හරිද? මෙතනින් එනවා අපේ ඇත්තම අවුට්පුට් එක. මෙතන එනවා අපේ set point එක. හරිද? එතකොට මේ මෙතන තියෙන්නේ බං comparate එකක්. මෙයා කරන්නේ මේ අපේ set point එකයි measured කරපු output එකයි compare කරනවා. compare කරලා ඒ අතර වෙනස එයා error එක විදිහට එළියට ගන්නවා. ඒක තමයි E කියලා කියන්නේ මේකෙන් එළියට එන error එක. එතකොට මේ error එකට හරියන මේ control action එක තමයි මෙයා දෙන්නේ. ඒ කියන්නේ මෙයා කියනවා මෙයා තීරණය කරන මේ control එකෙන් මෙන්න මේ error එකේ හැටියට මෙයා අපි මේකට මෙන්න මේ control action එක ගන්න ඕනේ කියලා. එතකොට මේකෙන් තමයි මේ සම්පූර්ණ control mechanism කියන්නේ මේක. මේකෙන් දෙන control action එක මෙයා තමයි ක්‍රියාත්මක කරන්නේ. final control element එක. ඊට පස්සේ එතනින් පස්සේ තමයි මේ manipulate variable එක පැහැදිලි නේද? එතකොට disturbance එක තියෙනවා. disturbance එක කියන්නේ ගොඩක් වෙලාවට අපේ feed input එකනේ. එතකොට එයාට සාපේක්ෂව අපි යාගේ ඇත්තම output එක measure කරගන්නවා. ඊට පස්සේ අපේ set point එකක් තියෙනවා. අපි මොකද්ද මේ අපිට අවශ්‍ය output එකට. එතකොට ඇත්තම output එකයි අපිට අවශ්‍ය එකයි අතර compare කරලා එකට හරියන්න error එක අපි හොයා ගන්නවා. එතකොට error එක හොයාගෙන control එකෙන් තීරණය කරනවා මේ error එක හැටියට මේක output එක control කරන්න මෙන්න මේ control action එක තමයි ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ action එක මේ final control element එකෙන් අරගෙන තමයි එළියට දෙන්නේ. හරිද? එතකොට මෙන්න මෙහෙම එකට තමයි බං කියන්නේ මේ ෆීඩ්බැක් එක කන්ට්‍රෝල් කරනවා කියලා. හරිද? ෆීඩ්බැක් එක කන්ට්‍රෝල් කරනවා. හරිද? ඒක තේරුණානේ බං. එතකොට මේකෙන් කියන්නේ කම්පැරේට් එක. කම්පැරේට් එකෙන් කරන්නේ y set point එකයි y measured එකයි කම්පෙයාර් කරනවා. හරිද?
ඊට පස්සේ මේ expected value එකේ measured value එක අතර වෙනසට අපි කියනවා error එක කියලා. හරිද? ඊට පස්සේ control එක තියෙනවා. control එකෙන් decide කරනවා control action එක අවශ්‍ය වෙන control action එක මොකක්ද කියලා. ඊට පස්සේ final control element එකෙන් කරන්නේ හරිද? take the control action decided by the controller. හරිද? එතකොට මේ error එක කියන්නේ e සමාන වෙන්නේ මේ set point එක කෙන් y m අඩු කළාට පස්සේ කොහොමද බං මේ set point එකක් අපි තියාගත්තාට පස්සේ මේකේ මෙහෙම ගිහිල්ලා ඔය තියෙන ප්‍රතිරෝධ එක්කම ගිහිල්ලා මෙයා එන්නේ අඩු වගයක් නේ. එතකොට ysp ඍණ ym තමයි e කියලා අපිට එන්නේ. හරිද බං? ඊට පස්සේ මේ control loop එක තියෙන සාමාන්‍ය තියෙන දේවල් මෙයාගේ පිළිවෙලක් නැහැ. හරිද? මේවා නිකන් වට වෙ ලියන්න ගිහලා මේක ඇත්තට වැරදුනා පිළිවෙලක් හදන්න කියලා ඇත්තට පිළිවෙලක් නැහැ මේක. හරි? දැන් මෙහෙම දෙන්න. එතකොට basic components of a controller එක මේකේ process එකක් තියෙනවා. හරිද? measuring instruments තියෙනවා. අපි එක එක වෙන තැන measure කරලානේ ගන්න. ඊට පස්සේ transmission instrument තියෙනවා. එක තැනක transit කරන්න. ඊට පස්සේ control එකක් තියෙනවා. control action එක තීරණය කරන්න. ඊට පස්සේ finally control action එක ගන්න control element එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ බලන්න types of feedback controllers. එතකොට feedback controllers වර්ග අපි ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න ඒවා තුනක් තියෙනවා. හරිද? එතකොට මේක අපි මේ control action එක තීරණය කරන්න කලින් අපිට මෙන්න මේ ET සමානයි YSP ඍණ YM කියන එක දැනගෙන ඉන්න ඕනේ. හරිද? එතකොට ET කියන්නේ අපේ error එක, YSP කියන්නේ set point එක, YM කියන්නේ measured output එක. CT කියන්නේ අපේ ඇත්තම output එක. හරිද? එතකොට මෙන්න මේ E සහ CT මත පදනම් වෙලා තමයි අපි තීරණය කරන්නේ අපිට අවශ්‍ය control එක මොකක්ද කියලා. හරිද? එතකොට ඒ අනුව බං controllers වර්ග තුනක් තියෙනවා. එකක් තියෙනවා proportional controllers, අනිත් එක තියෙනවා proportional integral controllers, proportional PC කියලා කියනවා proportional controllers වලට, proportional integral controllers PIC කියලා කියනවා. අනිත් එක තමයි අන්තිම එක proportional integral derivative controllers. එතකොට PID controllers කියලා කියනවා ඒවට. හරිද? පළවෙනි එක ගත්තට පස්සේ බං proportional controller. proportional කියන එක සමානුපාතිකනේ. වචනේ තේරෙනවනේ බලන්න. එතකොට ඒ කියන්නේ output එක error එකට සමානුපාතිකයි. හරිද? එතකොට output එක නෙමෙයි control action එක. මේ තියෙන control action එක. මෙතන මේ output කියලා කියන්නේ බං මේ process එකේ output එක නෙමෙයි control එකෙන් දෙන output එක. මේ මෙතන මේ තියෙන C. හරිද? එතකොට control action එක error එකට සමානුපාතිකයි. එතකොට එයා සමාන කරලා නියතයක් විදිහට KC කියලා එක්කෙනෙක් දානවා. එයාට කියනවා proportional gain කියලා. එතකොට මේ තියෙන්නේ steady state එක. steady state එක කියන්නේ එක්ක set point එක නැත්නම් error එක බිඳුවේදී signal එක. හරිද? error එක බිඳුවකින් සලකන අවස්ථාවේ signal එක. එතකොට set point වනේ එන්නේ. හරිද? steady state signal එක. හරිද බං? එතකොට මෙතන තියෙන්නේ CS නේ. බලලා දන්නවා අපි deviation variables ගැන කතා කරලා තියෙනවා. මොකක් හරි අවස්ථාවක අගෙන් එයාගේ steady state එක අඩු කළාට පස්සේ එනවා එයාගේ deviation variable එක. හරිද? එතකොට මෙයාව මේ පැත්තට දාලා මෙයාගේ deviation variable එකෙන් ලිව්වට පස්සේ එනවා C' t සමානයි මේක හරිනේ මේ derivative එකනේ. එතකොට එනවා C' t සමානයි KCET කියලා. එතකොට අපි දන්නවා transfer function එක හැදෙන විදිය දන්නවනේ. transfer function එක හැදෙනවා මේක කෙලින්ම transfer එකට කර හැකි Laplace කළා කියලා හිතපන්. හරිද? මේ මම Laplace එක ලියලා නැහැ මෙතන. එතකොට Laplace of the output Laplace of the input එකෙන් බෙදනවා. හරිද? එතකොට අපි control action එකේ හැටියට control එකට input එක වෙන්නේ error එකනේ. control එකේ output එක වෙන්නේ තීරණය කරන control action එක. හරිද? එතකොට CT මෙයා බෙදීම ET ගෙන් එනවා අපේ
transfer function එක. හරිද බං? එතකොට මේ proportional control එක transfer function එක සමාන වෙන්නේ බං GC සමානයි KC ට. හරිද? මේවා ඕනේ වෙනවද? GC සමානයි KC ට. පැහැදිලිද? ඊට පස්සේ අපි දන්නවා ET සමානයි YSP ඍණ YM කියලා අපි දන්නවා. හරිද? ඊට පස්සේ අපි ගාව සමීකරණ තියෙනවානේ CT සමානයි KC ET ධන CS කියලා. එතකොට මෙතන ET වෙනුවට අපි දානවා අර y set point ඍණ y measured කියන එක. හරිද? එතකොට බං අපි මේකේ ප්‍රස්ථාරයෙන් දහම අපිට එන්නේ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් එනවා. හරිද? KC කියන්නේ මෙයාගේ අනුක්‍රමණය යනවා. හරිද? CS කියන්නේ C හරිනේ. ඊට පස්සේ බලමු මේකේ අපිට අපි සලකන ලද සාධකයක් තියෙනවා ප්‍රොපෝෂනල් බෑන්ඩ් කියලා. මේ ප්‍රොපෝෂනල් බෑන්ඩ් කියන එක කියලා කියන්නේ බං ප්‍රොපෝෂනල් බෑන්ඩ් කියලා කියන්නේ අපේ එරර් එක වෙනස් වෙන විදියට කන්ට්‍රෝල් එකේ අවුට්පුට් එක වෙනස් වෙන විදිය. හරිද? කියන්නේ අපේ එරර් එක හැටියට අපි කන්ට්‍රෝල් එක තීරණය කරන්නේ. හරිද? එතකොට අපේ එරර් එක චේන්ජ් වෙන විදිහට අවුට්පුට් එක කන්ට්‍රෝල් එකේ චේන්ජ් වෙන විදිහට අපි විදිය තමයි ප්‍රොපෝෂනල් බෑන්ඩ් කියන එකෙන් කියන්නේ. එතකොට මේ ප්‍රොපෝෂනල් බෑන්ඩ් කියන එකට සීමාවක් දීලා තියෙනවා 1.504 කියලා. මම මේක යෙදිලා නම් තියෙනවා දැක්කේ නෑ කොහෙවත්. එතකොට PB කියන එක ප්‍රොපෝෂනල් බෑන්ඩ් කියන එක සමාන කරනවා 100 බෙදීම KC ට. 100 බෙදීම KC ට සමාන ප්‍රොපෝෂනල් බෑන්ඩ් කියන එක සමාන වෙනවා. එතකොට බලන්න මේ KC වැඩි වෙද්දි වෙන්නේ මෙතන පල්ලහැන් ඉන්නේ මෙයා හරේන ඉන්නේ. එතකොට KC වැඩි වෙද්දි ප්‍රොපෝෂනල් බෑන්ඩ් එක අඩු වෙනවා. හරිද? KC වැඩි වෙද්දි මෙතන වෙන්නේ මොකද්ද බං? මෙයා වැඩි වෙනවනේ. එතකොට කන්ට්‍රෝල් සිග්නල් එක ඉහළ යනවා. හරිද? ඒක තමයි ප්‍රොපෝෂනල් කන්ට්‍රෝලර්ස් කියන්නේ. හරිද? ඊට පස්සේ බං අපිට තියෙනවා PI controller එහෙම නැත්නම් proportional integral controller. එතකොට මේකේ බං මේකට අපි proportional plus reset controller කියලා කියනවා. එතකොට මේකේ වෙන්නේ proportional integral. හරිද? proportional action එකකුත් තියෙනවා integral action එකකුත් තියෙනවා. හරිද? එතකොට මෙයාගේ control output එක එන්නේ KCET. මේක උඹලා දන්නවා මේ තියෙන්නේ අපේ proportional එකෙන් ආපු කෑල්ල. ඊළඟට අපි නම් අපිට එන්න තියෙන integral කෑල්ල. එතකොට KC බෙදීම tau I කියන්නේ නියත වතාවක් බිඳුව ඉඳන් t වලට යද්දි ET dt. එතකොට මේ තියෙන integral action එක. හරිද? ධන CS කියන්නේ steady state එකේ value එක. හරිද? එතකොට CT සමානයි proportional plus reset control එහෙම නැත්නම් PI control එකේ අපි control action එක එනවා අපිට CT සමානයි KCET plus KC බෙදීම TI tau I බිඳුවෙන් ඉඳන් t ට යද්දී අනුකල ET dt plus CS කියලා. ඒතර මේ TI කියන්නේ integral time constant එක. හරිද? reset time කියලාත් එයාට කියනවා මෙයා ඇවිල්ලා වෙනස් කරන්න පුළුවන් එක්කන එක. ඒතර මෙයා අපිට adjust කරන්න පුළුවන්. ඒතර මෙයාගේ අගයන් ඇවිල්ලා මිනිත්තු 0.1 ඉඳලා මිනිත්තු 50 දක්වා අතරක සීමාවක මෙයා වේරි වෙනවා. එතකොට ඔය සීමාව ඇතුලේ අපිට මෙයාව adjust කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේ reset time කියලා කියන්නේ බං time needed by the controller to repeat the initial proportional action change in its output. හරිද? ඒ කියන්නේ අපි ආරම්භයේ දෙන control action එක තියෙනවනේ. අපි ආරම්භයේ දෙන control action එක අපිට මේ සම්පූර්ණ එක්කනාගේ output එක action එක change කරන්න ගත වන කාලය. හරිද? එතකොට මේ integral action එකක් තියෙන එකේ වටිනාකම වෙන්නේ අර errors ටික තව අවම වෙනවා. proportional control එකට වඩා තියෙන errors තව දුරටත් අවම කරගන්න මේ integral action එක පාවිච්චි වෙනකොට මොකද එයාලා පොඩි error එකක් වෙච්ච ගමන් ඒක එයා detect කරගන්නවා. detect කරගෙන ඒක eliminate කරන්න පුළුවන්. හරිද? එතකොට මේක සමීකරණේ දන්නවා. එතකොට මේක හැටියට
මෙයාට ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් එක ලිව්වහම මෙයාගේ ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් එක එන්නේ GC සමානයි KC plus KC tau I KC plus KC බෙදීම tau IS. හරිද? KC එළියට අරන් තමයි ලියලා තියෙන්නේ. හරිද? මේවා එන විදිහ අවුලක් නැහැ, එන විදිහ හොයන්න දෙයක් නැහැ. මේවා කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට GC සමානයි KC plus KC බෙදීම tau IS. එතකොට මේ KC කියන එක නැවිලා තියෙන්නේ මේකේ වෙනස තේරුම් ගනි. මේක ඇවිල්ලා proportional integral controller. එතකොට මේ KC කියන එක නැවිලා තියෙන්නේ proportional කෑල්ලෙන්, KC බෙදීම tau IS කියන එක නැවිලා තියෙන්නේ integral කියන කෑල්ලෙන්. හරිද? ඊට පස්සේ තියෙනවා තුන්වෙනි කෑල්ල අන්තිම එක PID controller. එහෙම නැත්නම් proportional integral derivative controller. එතකොට මේකේ proportional action එකක් තියෙනවා, integral action එකක් තියෙනවා, ඒ වගේම derivative action එකකුත් තියෙනවා. හරිද? එතකොට මේකට අපි proportional plus reset plus rate controller කියලා නමකින් කියනවා. හරිද? එතකොට මෙයාගේ සමීකරණය ගත්තට පස්සේ CT සමානයි KCET proportional action එකෙන් ආපු කෑල්ල. ඊට පස්සේ KC බෙදීම tau I වතාවක් බිඳුව දැන් t යද්දී අනු කළ ET dt එයා වෙලා integral part එකෙන් ආපු කෑල්ල plus KC tau d වතාවක් de යට dt කියන්නේ derivative කෑල්ල plus CS. එතකොට සම්පූර්ණ මෙයාගේ සමීකරණය එනවා PID control එකේදී control action එකට CT සමානයි KCET plus KC බෙදීම tau I අනු කළ බිඳුව t යද්දී ET dt plus KC tau d de over dt plus CS කියලා. එතකොට මේකේ ප්‍රොපෝෂනල් කෑල්ල. හරිද? මේ ප්‍රොපෝෂනල් කෑල්ල තමයි රෙස්පොන්ඩ් කරන්නේ. අපි මුලින්ම කතා කළානේ මේ ඇක්ෂන් එක ගැන. අර මේ වෙනස් කරලා මේ සෙට් පොයින්ට් එකේ මේ ෂෙඩ් එකේ වෙනස කැල්කියුලේට් කරලා ඇක්ෂන් එක. හරිද? එතකොට මේ ප්‍රොපෝෂනල් කෑල්ල රෙස්පොන්ඩ් කරන්නේ එරර් එකේ සයිස් එක අනුව. කොච්චර එරර් එකක් අපිට එනවද කියන එක මත තමයි ප්‍රොපෝෂනල් කෑල්ල රෙස්පොන්ඩ් කරන්නේ. ඊළඟ රීසෙට් ඇක්ෂන් එක. රීසෙට් ඇක්ෂන් එක කරන ඉන්ටිග්‍රල් පැට් එකනේ. රීසෙට් ඇක්ෂන් එක කරන්නේ මේ සයිස් එක වගේම එරර් එකේ ටයිම් ඩියුරේෂන් එක අනුව. හරිද? කොච්චර ටයිම් එකක් යනවද මේකට? ඒකත් යාලා කැල්කියුලේට් කරනවා. හරිද? මේ ඩෙරිවේටිව් මෝඩ් එකෙන් රෙස්පොන්ඩ් කරන්නේ බං එරර් එක කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියන එක. හරිද? කොච්චර ඉක්මනට මේ එරර් එක වෙනස් වෙනවද? දැන් තියෙන එරර් එක නෙමෙයි මේ ඊළඟට තියෙන. එතකොට මේ එරර් එක කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියන එකට තමයි රෙස්පොන්ඩ් කරන්නේ මේ ඩෙරිවේටිව් මෝඩ් එක. හරිද? එතකොට මේ TD කියලා කියන්නේ බං අපි ඉස්සලා ගත්ත tau I කියන්නේ integral time constant කියලා. එතකොට මේ tau d කියන්නේ derivative time constant කියන එක. හරිද? එතකොට මම මේකේ transfer function එක එනවා. මේක අපි මෙහෙම ප්‍රසාරණය කරගත්තොත් KC කියන්නේ proportional එකෙන් ආපු කෑල්ල. ඊට පස්සේ KC බෙදීම tau IS ඒ කියන්නේ integral එකෙන් ආපු කෑල්ල. KC වතාවක් tau ds ඒ කියන්නේ මේක derivative එකෙන් derivation එකෙන් ආපු කෑල්ල. හරිද? එතකොට අපිට මෙයාගේ transfer function එක ලියන්න පුළුවන් සම්පූර්ණ GC සමානයි KC වතාවක් 1 ධන 1 tau IS plus tau ds. එතකොට මේක හරියට වෙනස් කරගන්න ඕනේ බං. එතකොට අපිට සමහරලාවට අපිට දැන් ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න අපි proportional controller, proportional integral controller, proportional integral derivative controller කියන එක විතරයි. හරිද? ඒ වුණාට අපිට ගණන් වලට දෙනවා integral controller කියලා විතරයි. හරිද? integral controller කියලා විතරක් දුන්නාට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙතන මේ integral part එක විතරක් එහෙනම් අපි මෙතනට ගන්න ඕනේ කියලා. පැහැදිලිද බං? එතකොට මේ derivative control action එකේ තියෙන පොඩි අවුල් කීපයක්. හරිද? derivative control action එකේ අපි ගත්තොත් action එක හරිද? අපිට මේ action එක බිඳුව නොවන නියතගයකින් ආවොත් මොකද වෙන්නේ? නියතගයකට අවකලනය උඹලා දන්න බිඳුවයි. හරිද? නියතගයට අවකලනය බිඳුවයි. එතකොට අපිට එන error එක වෙනස් නොවි එකම අගයක ආවොත් derivative action එකෙන් මොකද කරන්නේ? මේක බිඳුවක් කරනවා. හරිද? de over dt බිඳුවයිනේ. constant එකකින් බිඳුවයි. එතකොට එහෙම අවුලක් තියෙනවා. හරිද?
ඊළඟට දෙවෙනි අවුල තමයි හරිද අපි දැන් සාමාන්‍යයෙන් දැන් මේ process එකේ තියෙන සද්දෙත් වැඩිය noisy process එකක් කියලා ගමුකෝ. එතකොට බිඳුවට ආසන්න අගයන් එනවා. ආසන්න බිඳුව. අපිට එතකොට මේක බිඳුව කියලා අපි උපකල්පනය කරන්න පුළුවන්. බිඳුවට ඉතාම ආසන්නයි. හැබැයි මොකද වෙන්නේ? මේක වෙනස් වෙනවා. බිඳුවට ඉතාම ආසන්න ලංකක වෙනස් වුණාට මොකද වෙන්නේ? මේක වෙනස් වීමක් තියෙන හින්දා අරකින් ලොකු control action එකක් දෙනවායි නිතර වෙනස් වෙන හින්දා. එතකොට එහෙම action එකක් අවශ්‍ය නැති අවස්ථාවක මේ බිඳුවට ආසන්නම අවස්ථාවකත් මෙයාලා ලොකු control action එකක් දෙනවා මේකෙන්. හරිද? එන්න එහෙම දේවල් තමයි බං මේ derivative control action එකේ තියෙන drawbacks වෙන්නේ. හරිද? මේකේ මොන feedback ඒ part එක ඉවරයි එතනින්. හරිද? බලන්න මේ දක්වා එකේ මොන කෑල්ලේ මොන හරි අවුලක් තියෙනවා නම් මේ අහපන් මේ විනාඩි දැන් 8කින් මේක 7යි ගානකින් ඉවර වෙනවා කියලා වැටෙනවා